ආයුබෝවන් කියලා පිළිගන්න හැමදෙනාම past paper discussion 2019 කියන වීඩියෝ මාලාවට. ඉතින් මේ වීඩියෝ මාලාවේදී අපි මේ වෙනකොට PO paper එකේ structured ප්‍රශ්න 10ම සාකච්ඡා කරමු. ඊළඟට අපි applied paper එකේ මුල් ප්‍රශ්න 5 එහෙම නැත්නම් ගති විද්‍යාව ඇසුරෙන් අපිට ලබා දුණු ප්‍රශ්න 5 අපි සාකච්ඡා කරමු. ඉතින් අද මේ වීඩියෝවේ මම ඔයාලට කියනවා අපිට applied paper ලබා දුන්නු 6 වෙනි ගැටලුව. එහෙම නැත්නම් දෛශික පාඩම ඇසුරෙන් අපිට ලබා දුන්නු ප්‍රශ්නේ කොහොමද නිවැරදිව සාධනය කරන්න කියලා. ඉතින් 2011 ඉඳන් 2019 වෙනකම් ප්‍රශ්න පත්‍ර ටික අපි අරගෙන බැලුවොත් අපිට පේනවා හැම අවුරුද්දකම මේ දෛශික ඇසුරෙන් අපිට ප්‍රශ්නයක් ලබා දීලා තියෙනවා. හරිද? ඉතින් මේ ප්‍රශ්නය කරන්න අපිට දෛශික සම්බන්ධයෙන් ලොකු දැනුමක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? මූලික දැනුමක් තියෙන ඕනම කෙනෙක්ට මේ ගැටලුව සාධනය කරන්න පුළුවන්. හරිද? ඉතින් මම මුලින්ම මේ ගැටලුව සාධනය කරන්න කලින් අන්න ඒ මූලිකම තියරි කොටස වලට මතක් කරලා ඉන්න. හරිද? ඊට පස්සේ වඩ කරන්න තියෙන්නේ 2011 ඉඳන් 2018 වෙනකම් ප්‍රශ්න පත්‍ර ටික පිළිවෙලට කරගෙන යන එක. අන්න එතකොට ඔයාට මේ දෛශික ගැටලුව සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. හරිද? මතක තියාගන්න මම ඔයාලට කියලා දෙන්නේ ෆස්ට් එකේ නැත්නම් ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නය කරන්න අවශ්‍ය වෙන කාරණා ටික විතරයි. එසේ ප්‍රශ්න කරන්න මීට වඩා ලොකු දැනුමක් ඔයාට ඕන. හරිද? ඉතින් එසේ ගැටලුව මම වෙනම විවරණය කරනවා. මම දැනට කියලා දෙන්නේ මේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නේ කොහොමද හරියටම කරන්න කියලා. අපි මුලින්ම දෛශිකය ලියාගනිමු. අපි සාමාන්‍ය දෛශිකය නිරූපණය කරන්නේ මෙන්න මේ විදිහට. සාධාරණ ආකාරයෙන්දී. හරි? I සහ J ඇතුළෙන් අපි දෛශිකය නිරූපණය කරන්නේ. හරිද? මම දැන් දෛශිකය කියන්නේ මොකද්ද? විශාලත්වයක් සහ දිශාවක් සහිත දෙයක් නිරූපණය කරන ආකාරය. දෛශිකය කියන්නේ හැමදේම. විශාලත්වයක් තියෙනවා ඒ වගේ දිශාවක් තියෙනවා. ඉතින් මෙයාගේ විශාලත්වය හොයන්න. එහෙම නැත්නම් අපි ඒකට කියනවා මාපාංකය කියලා. මුලින්ම අපි දැනගෙන ඉන්න ඕන විශාලත්වය හොයන්න. විශාලත්වය හොයන්න විදිහ මාරු ලේසි. පොඩි දෙයක් ගන්න තියෙන්නේ I ගේ සංගුණකය. දැන් මෙතන තියෙන x නේ. එයාගේ වර්ගය. එකතු කරනවා j ගේ සංගුණය. ඒතර j ඉස්සරහින් ඉලක්කමේ වර්ගය. y වර්ග. අනේ ඒකේ වලේ ගත්තාම අපිට ලැබෙනවා මෙන්න මේ දෛශිකයේ විශාලත්වය නැත්නම් මාපාංකය. ඔන්න ඕක තමයි අපි දැනගෙන ඉන්න පළවෙනිම දේ. හරි. ඊළඟට අපිට මේ දෛශික සම්බන්ධයෙන් වැදගත්ම තියරියක් තියෙනවා. ඒ තමයි තිත්ගුණිතය. හරිද? ඔන්න තිත්ගුණිතය ගැන හොඳ අවබෝධයක් අපිට තියෙනවා. හරි. අපි ලියාගමුකෝ දෛශිකයක් 3යි i ධන 4යි j. b ක දෛශිකය ලියාගමු 4යි i ධන 5යි j. හරි. ඉතින් මම මේ දෙන්නගේ තිත්ගුණිතය ගත්තොත් a.b. හරි. මේ තිත්ගුණිතය සම්බන්ධයෙන් අපිට විශේෂ සූත්‍රයක් කියලා දෙලා තියෙනවා. ඒ සූත්‍රය තමයි මාපාංක a වාරයක් මාපාංක b වාරයක් cos θ. ඉතින් මෙන්න මේ සූත්‍රය වල අනිවාර්යෙන් දැනන් ඉන්න ඕනේ. කොහොමද අපිට ගුණ කරන්න කියන්නේ? එහෙම නැත්නම් තිත්ගුණිතය ගන්න කියලා තියෙන දෛශික දෙක තියෙනවනේ. මුලින්ම ගන්න දෛශිකයේ මාපාංකය. ඊළඟ දෙවෙනි දෛශිකයේ මාපාංකය. එතන පිළිවෙල නම් අත්‍යවශ්‍ය නැහැ. දෙන්න මාවන්නට අවුලක් නැහැ. කාර අපිට ගන්න කිව්ව දෛශික දෙකේ මාපාංක දෙක. ඊට පස්සේ මෙන්න මේ cos θ. මේ දෙන අවුලක් නැහැ මම මාපාංක ගන්න දෙක කියලා දුන්නානේ. හරි 4 වර්ගය දැන් 5 වර්ගයේ වර්ගය. b ගේ මාපාංකේ ඒත් ගන්න පුළුවන්. හරි. මේ cos θ කියන්නේ අපි ගමු දැන් a දෛශිකය b. a දෛශිකය මේ තියෙන b දෛශිකය මේ තියෙන a දෛශිකය. හරිද? ඔය දෛශික දෙක අතර කෝණය. ඔන්න කෝණය තමයි අපිට මේ θ කියලා සඳහන් කරලා තියෙන්නේ. හරිද? ඒ දෛශික දෙක අපි අර කිසියම් වූ ලක්ෂයකින් විහිදෙන්නාසේ හෝ ලක්ෂය දෙස එන ආකාරයට තියෙන්න ඕන. අන්න එතකොට තමයි අන්න මේ දෙක අතර කෝණය අපි ගන්න. පැහැදිලිද? දැන් මෙතන මම මාක් කරේ O ලක්ෂයේ ඉඳන් එළියට විහිදෙනවා වගේ තියෙනවා. හරිද? අන්න ඒ අවස්ථාවේ කෝණය අපි ගන්න. පැහැදිලිද? එතකොට මේ ගාන හදන්න. කියන්නේ මේ ක්‍රමයට a.b ඒ අගය හොයන්න නම් අනිවාර්යෙන් ගැටලුව අපිට
මේ දර්ශක දෙක අතර කෝණය ලබා දෙන්න ඕන. තේරුණාද? එහෙම නොදුන් අවස්ථාවක අපිට මේ ක්‍රමවේදයට නැත්නම් මේ සූත්‍රය භාවිතයෙන් a.b හොයන්න බෑ. දුන්නොත් නිකම්ම හොයන්න පුළුවන්. මොකද ab දිනන්නේ මාපාන් ගත්තා. ඒ දෙන කෝණේ කොස්සයි ගත්තොත් එළි. හරිද? මෙන්න මේක අපි දැනගෙනම ඉන්න ඕන සූත්‍රය. හරි. ඊළඟට මම කියලා දෙන්නම් මෙන්න මේ සූත්‍රය. දැන් මම කියන්නේ කෝණය නොදුන්නොත් අපිට කරන්න දෙයක් නැහැ. දැන් කෝණය නොදුන් වෙලාව. දැන් කෝණය දීලා නැහැ අපිට ගන්න. AB දෙන්න දීලා තියෙනවා එච්චර. නොදීපු වෙලාව කොහොමද A.B හොයන්නේ කියලා. හරි. මේක නම් ඊටාම සරල දෙයක්. එතකොට අපි කරන්නේ මේ A දර්ශකය ලියා ගන්නවා A දීපු විදියට. B A විදියට ලියා ගන්න. 4යි I ධන 5යි J. හරි. ඊට පස්සේ අපි කරන්නේ අපි අර O-level කාලේ කරේ සාමාන්‍ය ගුණිතේ අන්න ඒ වගේ මෙයා එක එක්කෙනා ගුණ කරනවා. ඒ කියන්නේ මෙයාගේ ඔය විදිහට පද හතරක් අපිට ලැබෙනවා. හරි. අපි ලියාගමු පද හතර. මෙයා වැඩනවම 3 වරක් 4 12යි. 12යි I dot I වැඩි කිරීමයි. හරිද? ධන 3 වරක් 5 15යි. 15යි I dot J. ධන 4 වරක් 4 16යි. J dot I. මේවල පිළිවෙල වැදගත්. හරිද? J නේ මුලින් තියෙන ඊළඟ I තියෙන නිසා J dot I කියලා ලියවෙන්න ඕන. I dot J කියලා ලියන්න බෑ. එකපාරට මේ දෛශික ගුණිතෙදි පිළිවෙල මාරුවද. ධන 4 5 20යි. 20යි J dot J. හරිද? ඔන්න දැන් අපිට සුළු ගණන් පද දෙකක් හැබැයි මේ තිග්ගුණිතේ ගන්නනේ මම කිව්වේ. තිග්ගුණිතේ මට උත්තරයක් ඕන. නැත්නම් මේ තිග්ගුණිතේ මට කියන්නේ ස්කේලර් ප්‍රොඩක්ට් එක. කියන්නේ අදිශයක්. එහෙම නැත්නම් කෙලිම ගොත් ඉලක්කමක් තමයි අපිට එන්නේ. තේරුණාද? ඉතින් ඉලක්කමක් කියනවා කියලා කිව්වට බලන්න මේ I J පද ටික ගන්න වෙලදී. ඒ කියන්නේ මෙතන ගුණිතය. පේනවද? හරිද? ඉතින් ඇත්තටම මම කිව්වර වැඩේ වෙන්න. කලින් ක්‍රමෙට ඉඳලා බලන්න. අපි කලින් ක්‍රමෙ ගමු. මාපාංක A මාපාංක B cos θ. බලන්න මෙතනින් එන ඉලක්කම. මෙතනත් එන මොකක්ද ඉලක්කම? 5 6 ඔය ඉලක්කම. මෙතනින් එන මේ වගේ cos වලින් එන ඉලක්කම. හරිද? මෙතන අනිවාර්යෙන් අදිශයක් එන්නේ. තේරෙනවද? ඉතින් එතන අදිශයක් ඇවිල්ලා මෙතන IJ සම්බන්ධයෙන් මුකුත් දෙන්න බෑනේ. එහෙනම් මොකක් හරි අවුලක් වෙන දෙයක්. හරිද? එහෙම නැත්නම් අපි තවත් සුළු කිරීම කරන්න වෙනවා මේක. හරිද? ඇත්තට මෙතන වෙලා තියෙන්නේ අපිට මෙයා තව සුළු කරන්න පුළුවන්. හරි? සුළු කිරීම කරන්න වෙනවා. දැන් මෙතන එනවා I.I කියලා කියන්නේ. හරි? ඔය I.I කියන කෙනා අපිට පුළුවන් අර මම මුලින් කියලා දුන්න සූත්‍රය විදියට ලියන්න. කොහොමද? මාපාංකයි. වර මේ දෙන්න අතර කෝණ. හරිද? I.I කියන්නේ x දිශාවට තියෙන ඒකක දර්ශකය. හරිද? x දිශාවට තියෙන ඒකක දර්ශක විශාලත්වයේ එකක් වෙච්ච දර්ශකය. I කියන්නේ. එතකොට I.I කියන්නේ අයම දෙන්නෙක්. හරිද? අය දෙන්නෙක් අතර කෝණය කියන්නේ එතන කෝණයේ බිඳුව වෙන. I කෙනෙක් තව I කෙනෙක් යමු. හරිද? කෝණය බිඳුව. හරිද? මම දැන් කිව්වා x ගේ දිශාවට තියෙන විශාලත්වයේ එකක් වූ කෙනෙක් කියලා. එතකොට මෙයා විශාලත්වය 1යි. මේ දෙන අතර කෝණය බිඳුව. හරිද? cos බිඳුව 1යි. මෙයාගේ විශාලත්වයත් 1යි, මෙයත් 1යි, මෙයත් 1යි. උත්තරේ නම් 1. හරිද? මේ දෙනා ගුණිතය 1යි. එහෙනම් මෙතන උත්තරේ 12 විතරයි. ඔය වැටෙන්න මේ J dot J ටත් වෙනවා. ඔයාලා ගල බලන්න මාපාංක J වල cos බිඳුව වෙන්නේ. මොකද එකම දෙන්නේ නේ. තේරෙනවද? එකම දෙන්නෙක් අතර කෝණය බිඳුව. ඉතින් අපිට A dot A ලියවුණොත්
මේ දෙන්න අතර කෝණ බිඳුව cos බිඳුව. හරිද? තර මාපාංක A මාපාංක A වාර cos බිඳුව 1. තර මේ අවුත් ලියලා මාපාංක A ගේ වර්ගය විදියට. තේරෙනවද? මතක තියන්න එකම જાතිය දෙන්නේ එකේ 30 ගුණිතය ගත්තොත් ඒ දෙන්න අතර තියෙන කෝණය බිඳුව. හරිද? එහෙනම් මෙතනත් මඩ උත්තර ලියන්න පුළුවන් 20යි. හරි? මම චුට්ටක් තියාගන්න. අපිට මේ දෙන්න ඕනේ. i.j සහ j.i. එයා ලියන්නේ මේ විදිහට. හරි? i.j මාපාංක i මාපාංක j cos මේ දෙන්න අතර කෝණය. හරිද? දැන් i කියලා කිව්වේ x දිශාවට තියෙන ඒකක දර්ශකය. j කියලා කියන්නේ y දිශාවට තියෙන ඒකක දර්ශකය. හරිද? එතකොට ඔය දෙන්න අතර කෝණය අංශක 90. තේරෙනවද? x y අංශක 90. එතකොට මෙතෙන් දෙනවා කෝණය කීයද? cos 5 බෙදීම 2යි කියලා. හරිද? දැන් ඔයාලා දන්නවා cos 90 බිඳුව. cos 90 බිඳුවයි නම් බිඳුවෙන් මොන දේවල් වැඩි කරත් ಗುಣ වුණා උත්තරේ බිඳුවම තමයි. එහෙනම් i.j බිඳුව. එහෙනම් මෙතන ආගේ කීයද? බිඳුවයි j.i බිඳුවම තමයි. මොකද මේ දෙන්න අතර කෝණය අන්න. හරිද? එහෙනම් මේ දෙකම අයින් වෙලා. හරි මම කැපිටල් අපන්න දාන්න බා. ඔය දෙන්නම අයින් වෙලා යනවා. j.j කියන්නේ 1යි. එහෙනම් 20යි. මේ දෙන එකතු කරාම 20යි 12යි 32යි කියලා. හරිද? ඉලක්කමකින් අපිට උත්තරය ආවා. හරි මම කියවනේ a.j ඒ කියන්නේ a.b. හරිද? 30 ගුණිතයකින් අනිවාර්යෙන් අපිට එන්න ඕන අදිශයක්. එහෙනම් ස්කේලර් ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ ඉලක්කම කෙටියෙන් කිව්වොත්. ඉතින් ඉලක්කම කොන්නා. පැහැදිලිද? මෙන්න මේක තමයි අපි සරලව a.b හොයන විදිය. ඒ කියන්නේ a දර්ශකයේ i සහ j කම්පෝනන්ට් වල දීලා තියෙනවා නම් i සහ j ඇසුරෙන් දීලා තියෙනවා නම් අපිට මෙන්න මේ ක්‍රමවේදය පාවිච්චි කරලා උත්තරය ගන්න පුළුවන්. ඒ ගන්නකොට මම දැන් මෙතන ij දාලා ලිව්වට ඔයාලට ඇත්තට මෙන්න මේ පේළිය නොලිය. එකවරම මේ පේළිය මෙතනට යන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. හරිද? දැනට ඔයාලා ලියලා මේ විදිහට කරලා පොඩක් පුරුදු වෙන්න. ඊට පස්සේ කොහෙවත් මේක පෙන්වන්න ඕනේ i.j බිඳුවයි i.i 1යි. ඇත්තට එහෙම පෙන්වන්න ඕනේ නැහැ. හරිද? ඔයාලා මේ අර මේ සුළු කිරීම පේළිය ටිකක් අඩු කරලා උත්තර ගන්න. ඒක ඔයාලා කැමතික්. හරිද? මොන දැන් මම එහෙනම් a.b හොයන විදි දෙකක් කියලා දුන්නා. හරිද? ඉතින් ඔය කියලා දුන්න දේවල් දෙකම අදාළ විදියට. ඒ කියන්නේ අවස්ථානුකූලව හරියට පාවිච්චි කරන්න පුරුදු වෙන්න. කෝණය දීලා තියෙනවා නම් මාපාංක A වාරයක් මාපාංක B වාරයක් cos θ ගන්න එක ලේසි. හරිද? මොකද මාපාංක වෙනම ලොකු අමාරුවක් නෑ අපිට. හරිද? ඒ වගේම AB වලින් AB දෙන්න මේ විදිහට දීලා තියෙනවා. ඕනම දර්ශක දෙකක් I සහ J වලින් දීලා තියෙනවා. අපිට බොහොම ලේසි එයාගේ ගුණිතේ මේ ආකාරයට ගන්න පුළුවන්. මේ මම කියදුන විදිය. ඒක සාමාන්‍ය අපි දන්න සාමාන්‍ය ගුණ කිරීමක් වගේම තමයි. ඒතර වෙන්නේ I ගෙන් ගුණ වීම සහ J ගෙන් ගුණ වීම විතරයි. හරිද? I J ගුණිත නෑ. ඒවා බිඳුව. තේරෙනවද? ඔන්න ඔය තමයි මේ ගුණිතය සම්බන්ධව අපි දැනගන්න ඕන කාරණාව. ඊළඟට අපි තවත් දැනගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි කිසියම් වූ දර්ශකයක් තවත් දර්ශක දෙකක් ඇසුරෙන් ලියන ක්‍රමවේදයක් තියෙනවා. හරිද? අපි ගමුකෝ OA කියන දර්ශකයක් තියෙනවා. තව OB කියන දර්ශකයක් තියෙනවා. 3i ධන 4ij 4i ධන 5j. ඔහොම දුන්නා කියලා තමයි මට දැන් ඕන හොයාගන්න AB දර්ශකය. ඔය AB දර්ශකය හොයන්න මට පුළුවන් මෙන්න මේ දෙන්න පාවිච්චි කරන්න. ඒ පාවිච්චි කරන්න මෙන්න මෙහෙම. මම මෙන්න මේ දැන් O කියන අකුර දිනනවා. ඔය O කියන අකුර මේ දෙන්නගේ මැදට. මැදට මම ඔබ්බන. හරිද? ତර මට ලියන්න බලන්න නේද මැදට දාලා. O A ධන
AO ධන OB. AO ධන OB. මේ O ට O කැපිලා AB හදනවා. හරිද තේරුණාද? මේ වගේම දෙයක් අපි සාපේක්ෂ චලිතයේදී ඉගෙන ගන්නවා. හරි? සාපේක්ෂතාව කියන්නත් අපිට ගොඩක් දුර තවත් කෙනෙක් පාවිච්චි කරන්න වෙනවනේ. එතකොට යන්න ඒක න අපි ගානට ඇතුළත් කරන්නේ මෙන්න මේ ක්‍රමවේදය. හරි තේරුණාද? ඉතින් එතකොට මට පුළුවන් දැන් මේක මම පොඩ්ඩක් හදලා දෙන්නම්කෝ. අපි දන්නේ OA. මෙතෙන්ට දාන්න ඕන AO. හරිද? එතකොට මේ දර්ශකයේ අර දිශාව මාරු වෙලානේ තියෙන්නේ. OA දිශාවට තියෙන දර්ශකය තමයි මේ තියෙන්නේ. මට ඕන AO අනිත් පැත්තට. හරිද? ඉතින් දිශාව මාරුවක් වෙනවා නම් අපිට පුළුවන් ඒක ඍණ ලකුණකින් වැඩේ කරන්න. හරිද? ඒ කියන්නේ මෙයා ලියන මට ඍණ OA විදියට. හරිද? ඍණ OA ඒක ඍණෙන් ගුණ කළා මෙයා ලියන දේ. ඍණ 3i ධන 4i j 4i ධන 5i. හරිද? මේක සුළු කරලා උත්තර ගන්න පුළුවන්. හරිද? තේරෙනවද? ඔනයි විදියට අපිට පුළුවන් තවත් දෙන්නෙක් ඇසුරෙන් දර්ශකයක් ලියා ගන්න. ඉතින් මේ වැඩේට අපිට දෙන්නෙක් විතරක්ම නෙමෙයි. ඒ කියන්නේ මැදට ඕනේ බු. ඕට අමතරව ඔන්න මට පුළුවන් තවත් අය ඔබන. ඒ කියන්නේ තව අය මේකට සම්බන්ධ කරන්න පුළුවන්. හරි අපි ගමු C සම්බන්ධ කරමු. C සම්බන්ධ කර O සහ C දෙන්නම සම්බන්ධ කරනවා. සම්බන්ධ කරනකොට මෙහෙම ලියන්න පුළුවන්. O ට O කැපෙනවා, C ට C කැපෙනවා. AB හද. තේරෙනවද? ඒ වගේම මට වඩා පුළුවන් AC ධන CB විදියට මෙයාට. ඔකත් තව ඕන තරම් අය මට පුළුවන් මැද දාන්න. හරිද? හැබැයි අපි හැම දාන්න පුළුවන් නා කියලා හැමෝම දාන්නේ නැහැ. මොකද දැන් මේ ගැටලුවේ මට දුන්නේ මේ දෙන්න විතරයි. හරිද? OC දන්නේ නැහැ, CB දන්නේ නැහැ, AC දන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ. ඉතින් මම මෙහෙම ලියාගත්තා කියලා මට AB හොයන්න ක්‍රමවේදයක් නැහැ. හොයන්න විදියක් නැහැ මට. තේරෙනවද? ඒ නිසා දීපු අය කියන්නේ හිතලයි කවුරුද ගානට දාගන්න ඕන කියලා හිතලා අපි ගානට දාගන්න. ඒතර ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ දෙන්නයි තමයි. 3-4 දෙනෙක් පාවිච්චි වෙන්නේ නැහැ. මේ විදිහට දෙන්නෙක්ගෙන් අපිට කරන්න පුළුවන්. හරි. තේරෙනවද? ඒ කියන්නේ අර ගානට අපිට ඇත්තම ඕන වෙන්නේ මැදට ඔබා ගන්න ඕන වෙන්නේ එක අකුර. දැන් මම හිතන්නේ ඔයාලට මේ මම කියව කාරණාව තේරෙන්නේ නැති කියලා. අවබෝධ වෙන්නේ නැති කියලා. මොකද මේක ඉතාල සරල දෙයක්. හරි. ඔයාලා ගොඩක් ගණන් හදලා ඇති. මම කිව්ව තේරිය පාවිච්චි කරලා. හරි. ඊළඟට තව අතිශයින්ම වැදගත් වෙන තීරයක් තියෙනවා. අන්නේ තීරය තමයි සමාන්තර. සමාන්තර කියන කාරණාව සම්බන්ධ කරලා අපිට ලබා දෙන තීරය. හරිද? ඒ කියන්නේ මෙහෙමද? අපි හිතමුකෝ OA දෛශිකය සමාන්තරයි DC දෛශිකය කියලා. මෙහෙම දුන්නොත් අනිවාර්යෙන් මට කියන්න පුළුවන් OA සමානයි ලැම්ඩා වාරයක් DC කියලා. පැහැදිලිද? මෙයා සමාන්තරයක දුන්න ගමන් මට මෙහෙම කියන්න පුළුවන්. සමානයි ලැම්ඩා වාරයක් DC. හරි? ඉතින් මේ ලැම්ඩා හොයන එක තමයි ඊළඟට දින වැඩ. ඔය ලැම්ඩා හොයන්නේ මෙහෙම. අපිට හිතන්න ගානේ මේ දත්තයට අමතරව. මේකට අමතරව අපිට තව දෙනවා OA දිග. DC ගේ දිග වගේ දෙගුණයක් කියලා. හරිද? ඒතර ලැම්ඩා සම්බන්ධ වෙන දිගත් එක්ක එතකොට මට ලියන්න පුළුවන් කෙලින් මුකුත් දෙවල් නැහැ 2යි DC කියලා. ඒ කියන්නේ මෙයාගේ මේ දිගවත් නැත්නම් විශාලත්ව අතර අනුපාතයට තමයි ලැම්ඩා සමානයි. තේරෙනවද? 2 තමයි මේ මොහොතේ ලැම්ඩා වුනේ. හරි. ඒ කියන්නේ මෙහෙම අගයක් දුන්නා. අපිට අනිවාර්යෙන් නම් බැරි මෙහෙම ලියන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන්ම මෙහෙම ලියන්න නම් දෙන්න සමාන්තර වෙන්න. ඒ කියන්නේ විශාලත්ව මෙහෙම උන පළියට මට මෙයා ලියන්න බෑ. විශාලත්ව මේ විදියට වෙන ඒ වගේම ඒ දෙන්න සමාන්තර වෙන කෙනෙක්ට තමයි මේ විදියට ලියා ගන්න පුළුවන්. ඊළඟට මේ තියරි තව වැදගත්ම කාරණාවක් තියෙනවා. ඒ තමයි සමාන හා සමාන්තර. ඒ කියන්නේ අපිට දෙනවා OA සමානයි DC කියලා. සමාන්තරයි DC කියලා. ඊට අමතරව
මෙන්න මේ දත්තයත් අපිට ඔන්න ඔහොම දුන්න ගමන් මට කෙලින්ම ලියත හැකි ඔය දශක සමානයි DC දශකය. ඒ කියන්නේ බලන්න මෙතන තියෙන සංගුණකේ 1. දැන් මේ මොඩල් අන්ද 1. හරි. ඔය දශකෙම DC දශකයට සමානයි. හරි. ඒ මොනේ ඇයි? සමාන්තරයි ඒ වගේම සමානයි. සමාන හා සමාන්තර. ඉතින් ඔය සමාන හා සමාන්තර කියන වචනේ අහුණ ගමන් වර මතක් වෙන්න ඕන දෙයක් තමයි O level කාලේ අපි ඉගෙන ගන්න සමාන්තර ආශ්‍රය. සමාන්තර ආශ්‍රයෙන් වල සම්මුඛ පාද සමාන හා සමාන්තරයි. හරිද? එතකොට අපිට සමාන්තර ආශ්‍රයක් හැදෙන ඕනම තැනක. ඒ වගේම සමචතුරාශ්‍රයක් හැදෙන ඕනම තැනක. සුජු කෝණ ආශ්‍රයක් හැදෙන ඕනම තැනක මෙන්න මේ තියදී පාවිච්චි කරන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකම රොම්බසයක් රොම්බාභයක් ඒ හැම දෙනම තියෙනවා. පාද සමාන හා සමාන්තරයි. හරිද? ඉතින් ඒ වගේ රූප සරණක් ඇඳුනොත් අනිවාර්යෙන් මතක් කරගන්න මෙන්න මේ තියරි. ඒකෙන් අපිට මේ ගන්න කරන්න පුළුවන්. හරි. ඉතින් ඔය මම සඳහන් කරපු මූලිකම තියරි කොටස් තමයි අපිට මේ දෛශික ගානක් හදන්න අවශ්‍යයි. පැහැදිලිද? ඉතින් ඔයාලට මම මේ කියලා දුන්නු දේවල් තේරුණා නම් ඊළඟට වඩ කරන්න තියෙන්නේ මම මේ 19 මේ ගාන හදන විදිහත් හොඳට බලන්න. ඊළඟට 11 ඉඳන් 19 වෙනකන් sorry 18 වෙනකන් ප්‍රශ්න ටික කරගෙන ඒ කියන්නේ ඇප්ලයිඩ් පේපර් එකේ 5 වෙනි ප්‍රශ්නේ කරන්න. හරිද? 11 අවුරුද්දේ දීපු ගාන නම් මම කියලා දුන්නු තියරි වලට පොඩ්ඩක් එහයින් දීපු ගාන. හරිද? චුට්ටක් වෙනසක් තියෙනවා. ඒ ගාන නැතුව 12 ඉඳන් පටන් ගන්න. ගාන ටික කරන් යනවා. හරි. ඒක කල්ලි වෙලා 11 ගන්න හදන්න. ඒකේ පොඩි වෙනසක් තියෙන්නේ. මේ දේවල් කියන්නේ මම කියලා දුන්නු සමහරක් දැන් පොඩ්ඩක් පාවිච්චි වෙනවා. හරිද? ඒක හැබැයි පොඩි වෙනස්කමක් තියෙන ගැටලුවක්. ඒ නිසා ඒක පොඩ්ඩක් තියලා 12 හදාගෙන යන්න. හරි අපි දැන් බලමු 2019 අවුරුද්දේ අපිට මොකක්ද ලබා දී තියෙන ගැටලුව කියලා. හරි. ගැටලුවේ මෙන්න මෙහෙමයි කියලා තියෙන්නේ. සුපුරුදු අංකනේ O අචල මූලයකට අනුබද්ධයෙන් A හා B ලක්ෂ දෙක පිහිටුම් දර්ශක පිළිවෙලින් 2i ධන j හා 3i ඍණ j යයි ගන්න. ඉතින් ඔහොම දෙයක් දුන්නාම හොඳම දේ තමයි මෙයාව ලියාගන්න. O A දර්ශක දීලා තියෙනවා. O B දර්ශකයක් දීලා තියෙනවා. 2i ධන j 3i ඍණ j. හරි. ඊට පස්සේ අපිට කියලා තියෙන්නේ AOC සමානයි AOD සමාන අනුවයි. ඒ කියන්නේ අපි නිකන් ගමුකෝ මෙහෙම AB කියලා කෙනෙක් ඉන්නවා. හරිද? O කියලා කෙනෙකුත් ඉන්නවා. මෙතන මෙන්න මෙහෙම දෙයක් වෙන්න ඕන. මේ AOC අංශක අනුවයි. එතකොට මෙයා අංශක අනුවයි. අපි ගමු C මේ AOC අංශක අනුවයි. හරිද? ඒ වගේම AOD අංශක අනුවයි. හරිද? මේ කෙලින් ඉරක් තියෙන අපි කෙලින් මදි. හරිද? මෙයා අංශක අනුව D තියෙන මේ. ඒ වගේම මේ දෙන්නගේ දිග සමානක අපිට ඊළඟ தත්ත්වය දෙයිද? OC සමානයි OD සමානයි 3n 1යි AB වන පරිදි වූ C හා D ප්‍රවීණ ලක්ෂ දෙක පිහිටුම් දර්ශක ෂර්. ඔන්න උදාහරණයක් දෙන්නේ. ප්‍රශ්න. හරි. ඉතින් මම මේ අදගත්තු විදිහෙන් කෙනෙක්ට පොඩි වැරදි අදහසක් එන්න පුළුවන්. ඒ තමයි AB. AB මේ OC ට සමාන්තරයි වගේ. හරි. ගාන ඇත්තම එහෙම දෙයක් අපිට කියලා නැහැ. අපිට කියලා දෙන්නේ AOC අනුවයි AOD අනුවයි ඔච්චර. හරිද? ඒ වගේම මේ දෙන්න සමානයි කියලා ඉතල තියෙන්නේ. විශාලත්වයේ AB ගෙන් 3 නේ. ඒතර පොඩක් DD එක දිගට අඳිනවා. මේ දෙම අක්‍ර. ඔච්චරයි කියලා තියෙන්නේ. හරි? සමාන්තර කතාවක් කියලා. කොහොම හරි මේ වැඩේ කරන්න මට දෙවි මේ දත්ත ටික විතරයි. ඊට අමතරව මේ අංශක 90 කතාව සහ දිග සමාන දත්ත ටික තමයි දෙන්නේ. හරි? එතකොට මේ ගානට පිවිසෙන්නේ. ගානට බහින්නේ කොහොමද? ඔන්න ඔයාලා මේ ගානට හිතන්න අමාරුද නේ? අපිට ඔකට හිතන්න හොඳම විදිය මෙන්න මේකයි. OB දුන්නා A දුන්නනේ.
ඉතින් ඔය දුන්න දෙන්නගේ අපිට වැඩක් ගන්න ඕන. වැඩක් ගන්න පුළුවන් හොඳ විදිය තමයි මට ලේසියෙන්ම AB ගන්න පුළුවන්. පේනවද? දැන් ඔය AB දෙන හොයන්න. මොකක් හරි ප්‍රයෝජන පොකේ තියෙන්න පුළුවන්. හොයමුකෝ AB. දැන් මම කලින් කියලා දුන්න විදියටම මට පුළුවන් මැදට O අකුර ගන්න. එවුවොත් AO දන OB. හරිද? අපිට දුන්නේ OA. ඕන AO. එහෙනම් ඍණ ගුණ කරාම හරි. તો ඍණ 2i ඍණ j. හරි. අර දෙය ලියලා ඉන්න එපා. එකපාර ඍණ ගුණ කරගන්න. ධන 3i ඍණ j 3i ඍණ 2i 1i ඍණ ඍණ 2i j. ඔනම AB දශකේ හොයගත්තා. හරිද? AB හරි. ඊළඟට මම කොහොමද ගාන හිතන්නේ? ඔන්න දැන් ප්‍රශ්නේ. ඉතින් මේ ගාන අපිට 90ක් කියලා දෙයක් දීලා තියෙනවනේ. ඔන්න ඔය අංශක 90ම අපිට මේ මොකද පාවිච්චි කරන්න. හරිද? මොකද්ද? මම කියලා දුන්නා තිත් ගුණිතේ. මතකද තිත් ගුණිත අපිට? ඒ තිත් ගුණිතේදී අංශක 90ක් තියෙනවා නම් ඒ දශක දෙක අතර ගුණිතය බිඳුව. මතකනේ? i වැඩි කිරීම j කියලා බිඳුව. ඒ හේතුව මේ දෙන්න අතර කෝණය අංශක 90. ඉතින් ඔන්න ඔය ගත්තම මේ මොකද පාවිච්චි ගන්න පුළුවන්. පාවිච්චි ගන්න පුළුවන්. ඉතින් ඔය දශක දන්නවා. OC දන්නේ නැහැ. හොයන්න නැත්නම් OC අපි ගමු මෙහෙම. මම ලියා ගන්න OC දශකේ xi දන yj විදිහට. ඔය x හා y තමයි දැන් හොයන්නේ. ඉතින් අපිට මෙන්න මේ අංශක 90 භාවිතයෙන් මෙන්න මේ විදිහට ලියා ගන්න පුළුවන්. OC දශකයේ වරක් OA දශකයේ ගුණිතය බිඳුවට සමානයි කියලා. ඉතින් මේක ලියද්දි ලියවෙන්න ඕන OC.OA විදිහට. මොකද හේතුව මම කලින් කිව්වා මෙන්න මේ අපි ලියන දශක දෙක කිසියම් ලක්ෂයකින් විහිදෙන විදිහට තියෙනවා. ඒක වැදගත් කාරණා. ඒ විදිහට ලියාගත්තාම OA දශක අපි දාන්න. කියලා 2i දාන j. OC දශක ලියාත xi දාන yj. සමාන බිඳු. ඉතින් මේ වගේ දශකයක් ගුණ කරන විදිය මම දැන් ඔයාලට කියලා දුන්නා. i ගෙන් සහ j ගෙන් තමයි ගුණ කරන්නේ. එතකොට 2i x දාන මෙතන ඉස්සා සම්පූර්ණ 1යි මෙතන දින y සමාන බිඳු. එතන මම ලියා ගන්න පුළුවන් මෙතනදී y සමානයි ඍණ 2i x කියලා. ඔන්න මම වැදගත් දත්තයක් හොයාගත්තා. නැත්නම් අපිට වැදගත් වෙන කෙනෙක් හොයාගත්තා y සහ x අතර සම්බන්ධතාවය. හරි. ඔක අපිට ඉස්සරහට ප්‍රයෝජන නැත්තේ. ඉතින් මේක හරිද? ඊට පස්සේ මොන මම කියන්නේ 90 පාවිච්චි කරා. ඊට අමතරව තව දත්තයක් අපිට තිබ්බා මේ OC දිග AB දිගෙන් 3n 1යි කියලා. හරිද? ඔන්න ඕක අපිට පාවිච්චි කරන්න වෙනවනේ. එහෙම නැත්නම් උත්තරයක් ගන්න බෑනේ. හරි. ඉතින් මට පොඩ්ඩක් බෝඩ් ඉද ඕන නිසා මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේ තාක් අපි කරපු වැඩවලට කොහොමද ලකුණු වෙන්නලා තියෙන්නේ කියලා. මුලින්ම අපිට ලකුණු ලැබිලා තියෙන්නේ මෙන්න මේ AB දශකයේ හොයාගන්න. හරි. ඊට පස්සේ අපිට ආපහු ලකුණු ලැබිලා තියෙනවා මෙන්න මේ y සහ x අතර සම්බන්ධතාවය ලබා ගැනීමට. හරිද? ඒකට තවත් ලකුණු 5ක්. හරි. ඔය විදිහට මට තාම ලකුණු 10ක් විතරයි ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. තව ලකුණු 15ක් තියෙනවා අපිට ලබා ගන්න. හරි. මම දැන් මේ බෝඩ් එකේ පොඩ්ඩක් මේ ටික මකනවා. හරි. දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ සම්බන්ධතාවය පාවිච්චි කරන්න. ඉතින් අපි AB දශකේ හොයාගත්තනේ. ඔය හොයාගත්ත දශකේන අපිට පුළුවන් මෙතන ලියගමු AB කියලා. AB කියන්නේ අපිට ආවේ i ඍණ 2j කියලා. හරිද? එතකොට මට මෙයාගේ විශාලත්වය හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ AB ගේ මාපාංකය. AB ගේ මාපාංකය හොයන්නේ කොහොමද? මම වඩ කියලා දුන්නා. මෙයාගේ වර්ගය. එකේ වර්ගය ධන දෙකේ වර්ගය. එකේ වර්ගය 1යි දෙකේ වර්ගය 4යි. 4යි 1යි 5යි. 5ේ වර්ගය.
එහෙනම් AB දිග කීයද? මූල 5යි. හරිද? OC දිග හොයන්නේ කොහොමද? OC දිග හොයන්නේ කොහොම තමයි අපි. මෙයාගම පල්ලෙහාට හොමු. OC ගේ දිග හොයලා හැ x වර්ග ධන y වර්ග විදියට. හරිද? අපිට දුන්නා 3න් 1යි AB ගේ දිග කීයද? මූල 5යි. හරි. අපි දැන් මේ වර්ගමූල ඉවත් කරගන්න දෙපැත්තම වර්ග කරගත්තොත් මට ලැබෙනවා x වර්ග ධන y වර්ග සමානයි. මෙතන මූල 5 ඉවත් වෙන මෙතන 9ක් වෙනවා. 5 බෙදීම 9 කියන්නේ. හරි. ඊට අමතරව අපි තව දෙයක් දන්නවා y කියන්නේ ඍණ 2යි x කියලා. ඉතින් මට පුළුවන් මේ මොහොතේ මේ අවස්ථාවේ මෙන්න මේ දත්තේ පාවිච්චි කරන්න. පාවිච්චි කරලා අපිට පුළුවන් x වර්ග. සරලයි. ඉතින් x වර්ග ධන මෙතන 2x වර්ග නේද? 4යි x වර්ග සමානයි 5 බෙදීම 9යි 4යි 1යි 5යි 5ට 5 සුළු වෙනවා. සුළු වුණාම අපිට ලැබෙනවා x වර්ග සමානයි 1 බෙදීම 9යි කියලා. හරි දැන් බලන්න අපිට වර්ග සමීකරණයක් ආවා. අපි දන්නවා ඕනෑම වර්ග සමීකරණයට උත්තර දෙකක් එන්න ඕන. හරි ඉතින් බලන්න x ට උත්තර දෙකක් ලැබෙනවා. එතකොට ඔය උත්තර දෙකක් ලැබෙන්න ඇත්තටම හේතුවක් මත. මොකද දැන් හිතනවා මම ඔය OC හොයන්න මං ගියේ. දැන් C දාශික හොයන්න මම ගියේ. ඉතින් OD හොයන්න මට පාවිච්චි කරන්න වෙන්නේ මේ ක්‍රමවේදයම තමයි. මොකද OD මෙයාට ලම්බකයි. හරිද? මේ කරපු වැඩ ටිකම තමයි මෙතනත් කරන්නේ. මොකද එයාගේ විශාලතාවයත් අපිට කො 3 එකයි කියලා. හරිද? ඒතර මේ වැඩ ටිකමනේ කරන්න වෙන්නේ. එහෙනම් ඔය වර්ග සමීකරණ අපිට එන්නේ. එතන එන උත්තර දෙක. එකක් C ගේ අනිත් එක D. හරි. ඉතින් වර්ග සමීකරණයක් දාන්න සුළු කරාම 3න් 1යි. ඔව් x සමානයි ඍණ 3න් 1යි කියලා උත්තර දෙකක්. එහෙනම් අපිට ඔය උත්තර දෙක එන්නේ එකක් C ගේ අනිත් කෙනා D. හරිද? මොන x ආවා. අපිට පුළුවන් ඔය විදිහටම මේ ආපු x ට දාලා y හොයන්න. කේද ඍණ දෙකකින් ගුණ වෙනවා. ඒතර මෙයා කියනවා ඍණ 2 බෙදීම 3යි. මෙතන අපිට එනවා. අපි එහෙම ලියමු. මෙතන අපිට එනවා y කීයද? ඍණ ඍණෙන් ගුණනාම ධන වෙනවා. ධන 2 බෙදීම 3. එතකොට මේ තියෙන්නේ අපි ගමු C කියලා. මේ තියෙන D. හරි. මේ ආව C ගේ දාශික ටික. C ගේ x සහ y. මේ තියෙන D ගේ x සහ y. හරි. ඒ කියන්නේ පිහිටුම් දාශික. ප්‍රමාණ ලියන්න බලන්න OC සමානයි 3න් 1යි i. ඍණ 2 බෙදීම 3යි j. OD මට ලියන්න පුළුවන් ඍණ 3න් 1යි i. ධන 3න් 2යි j විදියට. මොන මන් දැන් මට හොයන්න කිව්ව දෙන්න. හෙව්. OC සහ OD. හරි. ඉතින් මම දැන් කියන්නම් මේ දැනට අපි කරපු වැඩ කොහොමද ලකුණු වෙන වෙලා තියෙන කියලා. අපි දැන් මේ වෙනකොට ලකුණු 10ක් ලබාගෙන තියෙනවා. ඊළඟ කරේ අපි මේ දත්තේ භාවිතයෙන් මේ කරපු දේවල් ටිකනේ. දැන් x වර්ග සමානයි 9න් 1යි කියලා පිළිතුර ලබා ගත්තා. ඉතින් මෙන්න මේ වැඩේට මේ දත්තේ භාවිතයට අපිට තවත් ලකුණු 5ක් ලැබෙනවා. හරිද? මේ දත්තේ භාවිත කරලා මෙන්න මේ තැනකට යනවා. ඊට පස්සේ මෙන්න මේ අගයන් දෙක එය වෙන වෙනම OC සහ OD හොයා ගන්නවට නිවැරදිව 5 බැගින් ලකුණු 10ක් ලැබෙනවා. හරි මේ 5යි මේ 10යි ලකුණු 15යි. කලින් අර මම දුන්නු ලකුණු 10ත් එක්ක මම ලබා ලකුණු 10ත් එක්ක මුල් ලකුණු 25ක් මේ ගානට අපිට ලැබෙනවා. ඉතින් බලන්න මේ ගානතෝදී අපිට භාවිතා වුණා දාර්ශනික දෙකක ගුණිතය. ඒ වගේම මම ඔයාලට කියලා දුන්නා අර කිසියම් වූ දාර්ශනිකයක් වෙනත් දාර්ශනික දෙකක් ඇසුරෙන් ලියා ගැනීම සම්බන්ධ ක්‍රමය. ඊට අමතරව අපිට පාවිච්චි වුණා මේ මාපංක. හරිද? ඒ කියන්නේ කිසියම් වූ දාර්ශනිකයක විශාලත්වය සම්බන්ධ දැන. හරිද? ඔන්න ඔය දේවල් තුනෙන් තමයි මේ 19ත් ගාන නිර්මාණලා තියෙන්නේ. හරිද? ඉතින් ඊළඟ අවුරුද්දේ මෙතන සඳහන් නොවුණු සමාන්තර කතාව සම්බන්ධ මම කියලා දුන්න තීරය තියෙනවනේ. ඉතින් අන්න ඒ තීරය ඊට අමතරව අපිට
දශක දෙකේ ගුණිතය සම්බන්ධයෙන් මම කියදුණු cos theta සම්බන්ධ තියරිය දිනවා. යන්න ඒ තියරිය ඔන්න ඒ දේවල් සම්බන්ධ වෙලා ගැටලුවක් ලබා දෙන්න පුළුවන්. හරිද? ඉතින් මේ ගානේ මේ අහපු දේවල් සහ මම මේ කියලා දුන්න දේවල් වලින් හොඳ අවබෝධයක් අරගෙන ඔයාලට තියෙන ඊළඟ 2012 ඉඳන් 2018 වෙනකම් ප්‍රශ්න ටික නිවැරදිව කරගෙන යන්න. ඉතින් ඒ අතරතුරදී ඔයාලට මොන හරි ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් පළයන් කමෙන්ට් එකක් දාන්න. මම අනේ ආන හැම ප්‍රශ්නෙකටම මට පුළුවන් උපරිමයෙන් උත්තර ලබා දෙන්න. එහෙම නැත්නම් ඊළඟ වීඩියෝ එකදී හෝ ඒ සම්බන්ධයෙන් උත්තරයක් දෙනවා. අපිට ඇප්ලයිඩ් පේපරේ ඊළඟට සමතුලිතතාවයෙන් ප්‍රශ්න දෙකක් සහ සම්භාවිතාවෙන් ගැටලුවක් ඒ වගේම සංකේයනයෙන් ගැටලුවක් ලබා දෙන්න තියෙනවා. තව ප්‍රශ්න 4ක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඉදිරි වීඩියෝදී මම අන්න ඒ ගැටලු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතෙක් ඔබ හැමදාටම සුබ දවසක්.